සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අලුත් මාසයක් නොවැම්බර් 1 වෙනිදා අලුත් මාසයේ එකම බලාපොරොත්තුව බවට පත්වෙන්නේ නිරෝගී සමාජයක් බිහි වේවා යන්නයි. මේ මොහොත වන විට ඊයේ රාත්‍රී 9:45ට වසංගත විද්‍යා ඒකකයේ නිකුත් කළ නිවේදනයට අනුව 10663ක් ලංකාවේ ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ අතරින් වෛද්‍ය ප්‍රතිකාර ලබන පිරිස 6244යි. මේ වෙද්දී 4399ක් සුවය ලබා තිබෙනවා. වාසනාවන්ත විදියට 20 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා කියන කාරණයයි අද දවසේදී වසංගත විද්‍යා ඒකකයේ විසින් ප්‍රකාශයට පත් කරන තොරතුරුත් එක්කම පටන් ගත්තොත් මොකද ඉරිදා පත්තර වලට යන්නට කලින් මේ මොහොතේ යාවත්කාලීන වුණු තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් කරන එක අපේ වගකීමක්. ඒත් එක්කම පහුගිය අවසන් දින 14 ඇතුළතදී ආසාදිතින් වාර්තා වීම තුල ලංකාවේ රතු කලාප විදිහට හඳුනාගත් ප්‍රදේශ පිළිබඳවත් මේ මොහොතේදී වසංගත විද්‍යා ඒකකයේ විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වෙබ් අඩවියට ගොත් ඔබට මේක බලා ගන්න පුළුවන්. විශේෂයෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය, එවැගේම නුගේගොඩ, හංවැල්, අවිස්සාවෙල්ල, බත්තරමුල්ල, කොළොන්නාව, දෙහිවල, කහතුඩුව මේ දේවල් රතු පාටින් ලකුණු කර තිබෙන්නේ මේ ප්‍රදේශ. ඊට හේතුව තමයි අවසන් දින 14 ඇතුළතදී ආසාදිතයෙකු හමුවීම කියන පදනම මත. ඒත් එක්කම ගොතටුව, මොරටුව, කඩුවෙල, එගොඩ උයන, රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැලණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව, කටුනායක, කළුතර, බණ්ඩාරගම, මතුගම, පානදුර කියන ප්‍රදේශ බස්නාහිර පළාත තුලදී රතු ප්‍රදේශ විදියට හඳුනාගෙන අය වගේම වාද්දුව හඳුනාගෙන තිබෙනවා. ඒ අවසන් දින 14 ඇතුළතදී ආසාදිතින් වාර්තා වීම මත පදනම්ව. ඒත් එක්කම ලංකාවේ දිස්ත්‍රික්ක වශයෙන් ගත් විටදී දිස්ත්‍රික්ක 23ක් ආසාදිත මට්ටමේ නම් ආසාදිතින් එක්කෙනෙක් හෝ වාර්තා වන තැනට ගමන් කර තිබෙනවා කියන තත්ත්වය තමයි මේ මොහොතේ පත්ව තිබෙන කාරණේ බවට පත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ ආසාදිත වාර්තාව පිළිබඳ අවධානය යොමු කරද්දී ගෙවුණු ඊයේ දවසේදී ආසාදිතින් 239ක් වාර්තා වුණා. මෙතුවක් ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතින් 866ක් තමයි වාර්තා වුණේ. ඒ ඔක්තෝබර් මාසයේ 21 වනදා ඊයේ දවසේ යම් ආකාරයෙන් සහන් එළියක් තිබුණා. ඒ තමයි 239ක් පමණයි ආසාදිතින් වාර්තා වුණේ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැත්තෙන් කියන කාරණේ තමයි ඔවුන් ප්‍රකාශ කරනවා 20000ක් තාමත් PCR පරීක්ෂණ හිර වෙලා තියෙනවා. මේවා තාමත් එළියට ඇවිත් නැහැ. ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරන විදිහට ඒ වගේ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා එයත් යම් ආකාරයෙන් අවධානමක් තියදී ලෝකීය තත්ත්වයක් වෙනසක් නැහැ. 4,63,65823ක් ලෝකයේ ආසාදිත වෙලා තිබෙනවා. මේ වෙද්දී 11,99,715ක් මරණයට පත් වෙලා තිබෙනවා සහ 3,34,78,056ක් මේ වෙද්දී සුවය ලබා තිබෙනවා. කෙසේ වෙතත් 84,127ක් මේ වෙද්දී ඉන්නේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබමින් ලෝකයේ තත්ත්වය ඒකයි. එතනින් පසු අපි ඉරිදා පුවත්පත් වලට අවධානය යොමු කරමු. යාවත් කාලීන වුණු මේ මොහොතේ තත්ත්වය අපි පැහැදිලි කරේ. ඒත් එක්කම ප්‍රථමයෙන්ම අප අවධානය යොමු කරනවා මව්බිම පුවත්පතට. මේ දෙවනි රැල්ල ආවේ කොහොමද? හැබැයි ඊයේ දවසේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම තහවුරු කරනවා මෙච්චර කාලයක් කන්දකාඩු ආශ්‍රිතයින් හෝ වේවා, නාවික හමුදා පොකුර හෝ වේවා මේ සියලු තැන්හි තිබුණාට වඩා වෛරසය බොහොම ප්‍රබලතාවයකින් යුතුව පැතිරීමේ ගුණයෙන් පවතිනවා කියන කාරණය. ඔවුන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණ වෙච්ච කාරණය තමයි මේ මොහොතේ රට තුල පවතිනා වූ වෛරසය යුරෝපය තුල ව්‍යාප්ත වෙමින් පවතින ස්වීඩනයේ හෝ වේවා මේ වගේ රාජ්‍යයන් වල පවතිනා වූ වෛරසයේ සංයුතියට සමානයි කියන කාරණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම දැනුවත් කිරීමක් කළා. ඊයේ දවසේදී මාධ්‍යයේ මෙහි අනාවරණ වුණා. කොහොම වුණත් දෙවන රැල්ල පිළිබඳ බුද්ධ්‍යංශ වාර්තාව ජනාධිපතිතුමන්ට පිළිගන්වනවා. මේ වාර්තාව ඇතුළත අන්තර්ගත වෙලා තියෙන කාරණේ තමයි විශේෂයෙන්ම යුක්‍රේනයේ සිට පැමිණි පිරිසක් හරහා එහි හෝටලයේ සිටි සේවකයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය සිදු නොවීම මත පදනම්ව වෛරසය කාන්දුනා කියන කාරණය. අද මව්බිම වාර්තාව ප්‍රධාන සිරස්තලය දෙවනි රැල්ලේ රහස එළියට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සැඟලුම් කම්හල ආශ්‍රිත වැරමුණු දෙවනි කොරෝනා රැල්ලෙන් ව්‍යාප්ත වූ වෛරසය ගැන කර ඇති පරීක්ෂණ වාර්තාවකින් මෙතෙක් අනාවරණ වූ කරුණු හෙළිදරව් වනු ඇති බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මව්බිමට කියන කතාව අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව බ්‍රැන්ඩික් ආයතනයේ ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා වෛරසය පිළිබඳ කර පර්යේෂණ වාර්තාව නිල වශයෙන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීමට නියමිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී සහ අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කළා. මේ පර්යේෂණයේ මෙරට ප්‍රථම කොරෝනා රැල්ලෙන් හඳුනාගත් කොරෝනා වෛරසය සහ දෙවන කොරෝනා රැල්ල එනම් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් ආයතනයේ ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය සංයුතිය පිළිබඳ විශේෂ කතාබහක් ඇති වෙනවා. ඒත් එක්කම අර පෙර කිව්වා වගේ මේ මොහොතේ පවතින තත්ත්වය ගත්තහම ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසය මීට පෙර තිබුණු තත්ත්ව එකක් නෙමෙයි. හැබැයි මේකේ මරණ ප්‍රමාණය වැඩි වෙනවාද, මේක අවදානම කොයිතරම්ද කියන කාරණේ පිළිබඳ තවමත් නිර්දේශ ඉදිරිපත් කරන්න බෑ කියන කාරණේ ඔවුන්ගෙන් ප්‍රකාශ වුණා. කොහොම වුණත් පැතිරීමේ ගුණය වැඩි කියන කාරණය කියවෙලා තිබුණා. කොහොම වුණත් මේ වෙද්දී මව්බිමට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබුණු කාරණේ තමයි
මේ රැල්ල දෙවන රැල්ල ඇතිවීමේ ප්‍රධනම බවට පත් වෙලා තිබුණේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය යුක්‍රේනයෙන් පැමිණි ගුවන් යානයක හිටි සේවක මඩුල්ලක් හිටියා. ඔවුන් සීදුවේ හෝටලයක නිරෝධායන ක්‍රියාවලියට යටත් වුණා. ඒ නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙලා ඉන්න විටදී ඔවුන් හරහා ඔවුන්ගේ සේවකයින් යම් ආකාරයකින් ආරක්ෂිත ක්‍රමවේදයක සිටියේ නැහැ කියන කාරණේ ප්‍රකාශ වෙලා තිබුණා. මේක තමයි මේ සමාජයේ දැන් තියෙන කතාබහට පත් වෙලා තිබෙන්නේ. ඒත් එක්කම තමයි අද දවසේදී දෙවනි රැල්ලේ රහස එළියට යනුවෙන් මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙන්නේ. එතනින් පස්සේ අපි අවධානය යොමු කරනවා මේ මොහොතේදී දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවට. ඒ අනුව දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වය යම් ආකාරයෙන් අවධානම්කාරී තත්ත්වයක්. Sri Lanka faces critical COVID-19 pandemic situation as positive cases approach 10,000 by Suresh Perera. Suresh Pererage වාර්තාව අප උපුටා ගන්නේ within the number of COVID-19 patients in Sri Lanka fast approaching the 10,000 mark, the country is on the verge of critical pandemic situation. යම් ආකාරයකින් වසංගතයේ තීව්‍රතාවයකට ලංකාව ගමන් කරමින් තිබෙනවා. වෛද්‍ය ශිෂ්‍ය ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් ඔස්සේ ඔවුන් මේ හඳුනාගන්නේ the danger is the countries which had reached 10,000 in terms of the coronavirus infection person had seen the figures doubling in no time, says Dr. Jayaruwan Bandara. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් ඔහු කටයුතු කරන්නේ. ඔහුගේ ප්‍රකාශය මත පදනම්ව දසදහසේ සීමාව පසු කර ගියා. නමුත් මේක දෙගුණ වීමේ අවධානම ලෝකයේ වෛරසයේ වසංගතයේ පැතිරීම ගත් විටදී මේ දසදහසේ සීමාවන් පහු කරාගෙන පස්සේ තියෙන තත්ත්වයන්ම අවදානම්කාරී කියන කාරණය මෙහිදී කියවෙනවා. He said that many countries which top 10,000 COVID-19 cases experience an unprecedented leap thereafter, the figure of patients swiftly zooming to 20,000 plus in alarming upward trajectory අනුව වාර්තා කරනවා. දසදහසෙන් පසු යම් ආකාරයකින් මේක ව්‍යාප්තිය තව වැඩි වෙන්නට පුළුවන්ද කියන අවධානමක් තියෙනවා කියන කාරණය අපි නෙවෙයි කියන්නේ. ජයරුවන් බණ්ඩාර වෛද්‍යතුමන්ගේ ප්‍රකාශය අයිලන්ඩ් පුවත්පතෙන් අප උපුටා ගන්නේ. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා සන්ඩේ මෝර්නිං අරුණ පුවත්පත ඉංග්‍රීසි ප්‍රකාශනයෙන් අප මේ උපුටා ගන්නේ මේ කාරණය සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන අවශ්‍යතාවයන් කළමනාවන් සපුරා ගැනීම හරි විදිහට සිද්ධ වෙනවද? සාමාන්‍යයෙන් කතාබහට ආවා ශ්වසන ආධාරක එහෙම නැත්නම් වෙන්ටිලේටර්ස් ප්‍රමාණවත් තරම් අපේ රටේ තියෙනවද කියන කාරණය. අද වාර්තාව no new ventilators since March, no orders placed by government since first outbreak. පළමු කොරෝනා ව්‍යාප්තිය සිදු වුණාගෙන් පස්සේ මේ වනතුරු වෙන්ටිලේටර්ස් එහෙමත් නැතිනම් ශ්වසන ආධාරක මාර්තු මාසයේ සිට ඇනොම් කර නැහැ කියන චෝදනාව ඔවුන් කරනවා. Chief epidemiologist claims things under control. ප්‍රධාන වසංගත විද්‍යාඥයා කියනවා සියලුම දේ පාලනය වෙලා කියලා. කෙසේ වෙතත් මහේෂ් මද්දුමගවගේ වාර්තාව අප උපුටා ගන්නේ despite several COVID-19 outbreaks scares that the rapidly snowballing the new wave, the Ministry of Health has not ordered a single ventilator since the first local patient has detected in Sri Lanka on 11th March 2020. This was revealed the Sunday morning by the senior medical officer attached to the Ministry of Health, who wished to remain anonymous, who added that the number of ventilators available in the country were not adequate in the handling spike the critical patients. අසාධ්‍ය තත්ත්වයකට රෝගීන් පත් වූහොත් ඔවුන් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ශ්වසන ආධාරක තිබෙනවාද? සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරියෙකු විසින් කරන ලද හෙළිදරව්ව තමයි සන්ඩේ මෝර්නිං පුවත්පත අද දවසේදී උපුටා ගන්නේ. මෝර්නිං පුවත්පතේ වාර්තාවේ සඳහන් තියෙන ආකාරයට මාර්තු මාසයේ පළමු රැල්ල ඇති වූවාගෙන් පසු මේ වනතෙක් කිසිදු ආකාරයකින් අප තාමත් වෙන්ටිලේටර්ස් ඇනවුම් කර නැහැ, ශ්වසන ආධාරක ඇනවුම් කර නැහැ කියන ප්‍රකාශයයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම as the Friday 30th, the total number of positive cases detected in the Minuwangoda Paliyagoda cluster hit 6,313. With the new development, Sri Lanka has confirmed 9,791. මේ සිකුරාදා වාර්තාව තමයි ඔවුන් ගෙනෙන්නේ. කෙසේ වෙතත් වසංගත විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා මේ වෙද්දී ඔවුන්ට ප්‍රතිකාර කරමින් තිබෙනවා. ඒ වගේම රෝහල් මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. තත්ත්වය පාලනය කරගැනීමට හැකි තැනක තියෙන කියන කාරණය ද මෝර්නිං පුවත්පත වාර්තාව අද දවසේ අප උපුටා ගන්නේ. නමුත් අවශ්‍යතාවය තිබෙනවා නම් ඉදිරියේ අවධානමක් පවතිනවා නම් පැහැදිලිවම මේ ශ්වසන ආධාරක හෝ වේවා නිකුත් මෙවලම් හෝ වේවා උපාංග මුළු ලෝකෙටම අත්‍යවශ්‍ය වෙලා තියෙන වෙලාවකදී ඒවා සපුරා ගන්නට තිබුණා කියන කාරණේ මෙහිදී මතු කරනවා. නමුත් මෙහි ඇත්ත සත්‍ය කුමක්ද කියන දේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැත්තෙනුත් පිළිතුරක් ලැබුණාම තමයි අපිට මේක තහවුරු කරගන්නට පුළුවන්. ඒත් එක්කම සිළුමිණ පුවත්පතේ වාර්තාව දරුවන්ට බොහොම ලොකු අසාධාරණයක් මේ කාල සීමාවේදී සිදු වෙනවා. නමුත් මේක ගෝලීය වසංගතයක්, කාටවත් මේකෙදි උදව් කරන්න විදිහක් නැහැ. පාසල් විවෘත කිරීම කල්යයි සිළුමිණ ප්‍රධාන සිරස්තලය. සුභාෂිනී ජයරත්නගේ වාර්තාව COVID-19 වෛරසයේ හේතුවෙන් පාසල් යලි ආරම්භ කිරීම කල් දැමීමට සිදු වන තැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා සිළුමිණට කියනවා. දෙවන වාරයේ පාසල් නිවාඩුව අවසන් වී පාසල් යලි විවෘත කිරීම නොවැම්බර් 9 වෙනිදාට යෙදී තිබුණද ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයේ හේතුවෙන් පාසල් විවෘත කිරීමට නොහැකි බව ඔහු පෙන්වලා දෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වලා දෙන්නේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ඉල්ලා ඇති බවත් සෞඛ්‍ය නිර්දේශ හේතුවෙන් පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වෙනු ඇති බවයි. මේ වන විට පාසල් සිසුන් කිහිප දෙනෙකුම කොරෝනා රෝගයට ගොදුරු වෙලා තියෙනවා. පොලිස් බල ප්‍රදේශ 122කට නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පාසල් කටයුතු විධිමත්ව ආරම්භ කරන්නට නම් සෞඛ්‍ය ආරක්ෂිත යයි කියන සහතිකය මත පදනම්බයි මේ දේවල් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒත් එක්කම සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවටත් අපි මේ මොහොතේදී අවධානය යොමු කරනවා. යනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය එන්නතක් පිළිබඳ බලාපොරොත්තු වෙන අප සිටින්නේ. ඒ සාමාන්‍යයෙන් 2021 වර්ෂයේ මුල් කාර්තුවේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ලද ප්‍රකාශය අද ද Sunday Times පුවත්පතෙන් අප උපුටා ගන්නවා. WHO says COVID vaccine only in mid 2021 Sri Lanka applies for it. ශ්‍රී ලංකාව මේට ඉල්ලුම් කර තිබෙනවා. හැබැයි මේක 2021 මැද භාගයේදී තමයි එන්නත සපයා දීමේ හැකියාවක් පවතින්නේ කියන කාරණය ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශ කරනවා. Sri Lanka is one among 180 countries that have signed up for a COVID-19 vaccine from the World Health Organization, but the UN agency has said that it won't be available till the middle of next year. The vaccine is still in trial stage. තාමත් මේක තියෙන සායනික මට්ටමේ පරීක්ෂණ ක්‍රියාවලියක. රටවල් 180ක් මේ වෙද්දි මේ එන්නත ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ එන්නත ලබා ගැනීමේදී බොහෝ විට 2021 වර්ෂයේ මැද භාගයේ පමණ වන විට තමයි එන්නතක් ලබා දීමේ හැකියාව පවතින කියලා වාර්තා කර තිබෙනවා. We expect those to begin arriving in the countries in the mid of the 2021, said Sahani Chandraratna, WHO's Health Promotion and Communication Officer. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන සහ sannivedana නිලධාරියාගේ ප්‍රකාශය තමයි මෙහිදී උපුටා ගන්නේ Sunday Times පුවත්පත. Health Minister Pavitra Wanyarachi told Parliament earlier that the WHO had informed the government of a possible of vaccine for COVID-19 and the ministry was preparing for it. අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා අපි එන්නත ගෙන්වා ගන්නවා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා කියලා. ඔය විදිහ අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලුම් කර තිබෙනවා. නමුත් මේ පවතින තත්ත්වයක් එක්ක සායනික ක්‍රියාවලියත් සම්පූර්ණ කළ යුතුයි. ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරාගෙන් පස්සේ 2021 මැද භාගයේ පමණ වන විට තමයි එන්නතක් පිළිබඳ බලාපොරොත්තුව ඔබට මට අපි හැමෝටම තියාගන්නට සිද්ධ වෙන්නේ. ඒත් එක්කම අද දවසේදී ලංකාදීප පුවත්පතේ වාර්තාවටත් අප අවධානය යොමු කරනවා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අවදානම පිළිබඳ කෙරෙන විග්‍රහය. කොරෝනා පැතිරීම වළක්වන්න දැඩි සංචරණ නීති දාන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දයසීලි ලියනගේගේ වාර්තාව අප උපුටා ගන්නේ. රට පුරා කොරෝනා උපපොකුරු බිහිවීමේ අවධානම වැඩි වෙමින් පවතින නිසා ඒ වළක්වා ගැනීමට රෝගය ප්‍රබලව පවතින ප්‍රදේශවලට සහ අනිකුත් ප්‍රදේශවල ජනතාව උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි මාර්ගෝපදේශ ක්‍රියාවලියක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත කියලා වාර්තා කරන්නේ. කොළඹට ඇඳිරි නීතිය බස්නාහිරට ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවාද කියන දේ පිළිබඳව ඊයේ දවසේ හමුදාපතිවරයා ප්‍රකාශ කළා. මේ දින කිහිපය තුළදී ලැබෙන වාර්තා පදනම් කරගෙන තමයි ඒ පිළිබඳ තීන්දුව ගන්නේ. කොහොම වුණත් නිවසේ සිට වැඩ කිරීම සඳහා රාජ්‍ය ආයතන වලට මේ වෙද්දී නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් ආයතන 80ක් රාජ්‍ය ආයතන 80ක් සංස්ථාපිත මණ්ඩල මේ දේවල් වලට ඇඳිරි නීති බලපත්‍රයකින් තොරව තමන්ගේ හැඳුනුම්පත කාර්යාලය හැඳුනුම්පත පෙන්වා සේවයට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දුන් බව පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක ඊයේ සඳහන් වෙලා තිබුණා. එතනින් පසු අපි යන්න ඕනේ රටේ ආර්ථිකය පිළිබඳ කතා කරන්න. රටක් වහනවා කියන දේ බොහොම ලේසි. හැබැයි ඒත් එක්ක ආර්ථික යුද්ධයට මුහුණ දෙනවා කියන එක තමයි අමාරුම කාරණේ. මේ වෙද්දී යුරෝපය ගත්තොත් එහෙම යුරෝපයේ ඊයේ දවසේදී රටවල් කිහිපයක්ම වසා දැමීමට ගියා. බෙල්ජියම, ඒ වගේම ප්‍රංශය මේ කියන රාජ්‍යයන් යම් යම් ආකාරයෙන් සීමා සහිත ලොක්ඩවුන් එකකට ගියා. නමුත් ඒ සීවත් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේ ආර්ථිකය පිළිබඳව විමසා බැලීමක් සිදු කළ යුතුව ඍණ 1.6 ඍණ 4 කියන මට්ටමක ලංකාවේ ආර්ථිකය දුවන්නේ. ඒ නිසා පැහැදිලි අභියෝගයක් තියෙනවා. මේ සියලු දේ කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. මේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය ණය සහ පොලිය ගෙවන්න ආණ්ඩුව තවත් ලොකු ණයක් ගනී කියලායි වාර්තා කරන්නේ. අජන්ත කුමාර අගලකඩගේ වාර්තාව ලංකාදීප ප්‍රධාන සිරස්තලය ණය පොලිය සහ අත්‍යවශ්‍ය වියදම් පියවීම වෙනුවෙන් මේ වසරේ ඉතිරි කාල සීමාව සඳහා රුපියල් කෝටි 71700ක පමණ ණය ගැනීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉන් රුපියල් කෝටි 30000ක් පමණ මුදලක් විදේශීය මුදල් ණය වශයෙන්ද ඉතිරිය රුපියල් කෝටි 41700ක මුදල දේශීය මුදලින්ද ලබා ගැනීමට යෝජනා වී ඇතැයි මේ තොරතුරු ආරංචි මාර්ග ඔස්සේ සඳහන් කරන ප්‍රවෘත්තියක් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙද්දී ඒත් එක්කම ශ්‍රී ලංකන් මේ වෙද්දී බොහෝ ගුවන් සමාගම් බරපතල
බරපතල ඛේද වාචකයකට මුහුණ දීලා තියෙනවා. ලෝකයේ තුල හඳුනාගත්ත දැවැන්ත ගුවන් සමාගම් අද තියෙන්නේ මහ පොළොවේ. අහසේ තිබුණු යානා සියල්ලම තියෙන්නේ මහ පොළොවේ. මේකට හේතුවත් එක්කම සමාජ දුරස්ථකරණය මේ වගේ දේවල් එක්ක ගුවන් යානා සැකස්ම සකස් කර ගැනීම කියන දේ අභ්‍යන්තරේ බොහොම ප්‍රශ්නයක්. වෙන දරන් ගියපු පිරිස අරන් යන්න පුළුවන්ද? ඒ නිසා ගුවන් යානා කටයුත්ත කියන්නේ බොහොම පාඩු ලබන ව්‍යාපෘතියක් බවට මේ වෙදී ලෝකෙ පත් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකන් කියන්නේ කොහොමත් පාඩු ලැබපු තැනක්. දැන් වාර්තාව ලංකාදීප පුවත්පතේ ශ්‍රී ලංකන්ට පියාඹන්න ඩොලර් කෝටි 50ක් ඉල්ලයි. අජන්ත කුමාර අගලකටගේ වාර්තාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර 3 වෙනුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක මුදලක් ලබා දෙන්නයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇතයි කියලයි අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම ඉදිරියේදී අයවැය පැමිණීමට නියමිතයි. අයවැය පැමිණීමට නියමිත වුණත් මේ මොහොතේදී පාර්ලිමේන්තුව පිළිබඳව කතා කරද්දී පාර්ලිමේන්තු ආවරණය කරන්නට ගියපු මාධ්‍යවේදියෙකු ආසාදිත වෙනවා. ඊයේ දවසේදී නිකුත් වුණු තවත් වාර්තාවක් තිබුණා. ඒ වාර්තාවෙන් කියුනේ තවත් මාධ්‍යවේදියෙකු ආසාදිත බවට පත් වුණා කියන කාරණේ. කෙසේ වෙතත් කොරෝනා අවුවදුර පාර්ලිමේන්තුවටත් අයවැය විවාදයේ දින ගන්න අඩුවෙයි අජන්ත කුමාර අගලකඩගේ වාර්තාව ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නේ. කොවිඩ් අර්බුදයේ හේතුවෙන් මෙවර පාර්ලිමේන්තුවේ අයවැය විවාදය සඳහා වෙන් කරන දින ගණනද බොහෝ දුරට අඩු කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන වසර සඳහා වන අයවැය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ කියලයි අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී අපි යනවා සිළුමිණ පුවත්පතේ වාර්තාවකට. මේ වෙලාවේ ව්‍යාපාර ගොඩ ගන්නට නම් අතිරේක මුදල් යෙදවීමක් සිදු කළ යුතුයි. බොහෝ ව්‍යාපාර මේ වෙද්දී අකර්මණ්‍ය තැනට පත් වෙමින් තිබෙනවා පවතින ආර්ථික තත්ත්වයත් එක්ක. ව්‍යාපාර ගොඩ ගන්න කෝටි 17800ක් සිළුමිණ වාර්තාව තාරක වික්‍රමසේකරගේ වාර්තාව අප සිළුමිණ පුවත්පතෙන් උපුටා ගන්නේ. ඒ අනුව COVID-19 නිසා අඩපණ වූ ව්‍යාපාර ඉහළ නැංවීම සඳහා වන සෞභාග්‍ය COVID-19 පුනරුද සහන නයෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර 62000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රුපියල් කෝටි 17800ක ණය පහසුකම් ලබා දී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා. පළමු COVID-19 ව්‍යාපෘතීන් පීඩාවට පත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වූ මේ වැඩසටහන යටතේ ව්‍යාපාර 61907ක් වෙනුවෙන් රුපියල් කෝටි 17790ක ණය පහසුකම් ලබා දී තිබෙනවා කියලා වාර්තාව අද සිළුමිණ පුවත්පතෙන් අප උපුටා ගද්දී මේ වෙද්දී ණය අර්බුදයකද ලංකාව ඉන්නේ කියන කාරණේ පිළිබඳ කතා කරනවා. අපි ඇත්ත පත්තරෙන් උපුටා ගන්නවා විශේෂයෙන්ම කමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතාගේ ප්‍රකාශයකුත් අද දවසේ මෙහි සඳහන් කර තිබෙනවා. ණය උගුලේ හිරවුණේ චීනය නිසා නොවේ. ජිනදාස කංකානම්ගේ වාර්තාව ඇත්ත පත්තරෙන් අපි උපුටා ගන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර පැවති නිල සාකච්ඡාවේදී ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රකාශයක් කරනවා යුද්ධය නිමවීමෙන් පසු ආර්ථිකයේ ගොඩනැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකාව ආධාර සැපියුවේ චීනය. ඒ නිසා චීනය නිසා ශ්‍රී ලංකාව ණය උගුලේ හිරවී ඇතැයි කරනු ලබන ප්‍රකාශය පදනම් විරහිතයි කියන කාරණය ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. ඒත් එක්කම කමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතාගේ ප්‍රකාශය වෙන්නේ පිබිදෙන ආසියාව සමග සිටමින් මෙරට සංවර්ධනය සඳහා අප ක්‍රියාත්මක කළ යුතු බවත්. එෙහිදී චීනයේ ප්‍රධාන මිත්‍ර රටක් පවතින සැබෑ තත්ත්වය බවත් ශ්‍රී ලංකාව ජීවත් යුත්තේ ආසියානු අසල්වැසියන් සමග යන්න කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි යථාර්ථයක්. ඇමරිකාව යම් ආකාරයකින් කිට්ටු වෙනවා නම් මේ සම්බන්ධයෙන් ඇත්ත කුමක්ද කියන දේ පිළිබඳව හෙළිදරව් කිරීමක් කළ යුතුයි කියන දේ විශේෂඥ වෛද්‍යතුමන්ගේ ප්‍රකාශය ඔස්සේ අද දවසේදී වාර්තා වී තිබෙනවා. ඇත්ත පත්තරෙන් අප උපුටා ගන්නවා. ඒත් එක්කම අද දවසේදී අරුණ පුවත්පතේ ප්‍රවෘත්තියකටත් අපි යනවා. මේකත් ඉතා වැදගත්. මේ මොහොතේදී ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මක වෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නිෂ්කාශනය ලබා දීමේ ක්‍රියාවලිය. මොකද රේගුවෙත් බොහෝ පිරිසක් ආසාදිත බවට පත් වී තිබුණා. සහ දෙදෙනෙකු නිලධාරීන් ආසාදෙන වුණා. ඉන් අනතුරුව පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යටත් කර තිබුණා. ඒත් එක්කම සාමාන්‍යයෙන් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේදී ප්‍රවාහනය කිරීමේදී යම් ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව තමයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මේ වෙද්දී ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලොරි රථ රියදුරන් හෝ වේවා, වාපු ලිපිකරුවන් හෝ වේවා මේ සියලු දෙනාමත් ඒ වගේම සේවකීන් බොහෝ පිරිසක් ගම්පහ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වරායට පැමිණිය යුතුව තිබෙනවා. නමුත් ඔවුන්ටත් පැමිණීමේ හැකියාවක් නැහැ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසා. වරායේ බෑමේ ප්‍රමාදයෙන් තොග භාණ්ඩ බෙදා හැරීමට බාධා ටර්මිනල් දෙකක නැව් හිරවෙයි. බඩු බෑමට පැටවීමට සේවක හිඟයක්. චමින්ද සේනාරත්නගේ වාර්තාව සතියග අරුණ පුවත්පතෙන් අප උපුටා ගන්නේ. COVID-19 දෙවැනි රැල්ල ව්‍යාප්තිය පාලනයට පිටකොටුව කොටුව ප්‍රදේශයට නිරෝධායන ඇඳරි නීතිය පැනවීමත් සමග වරායන් බඩු බෑමත් ඒවා මුදා ගැනීමේ ක්‍රියාවලියෙන් සිට බෙදා හැරීමේ ක්‍රියාවලියට ගැටලු මතුවීම නිසා ලබන සතියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල යම් බලපෑමක් සිදු විය හැකි බව ආනයන තොග වෙළෙන්දෝ පවසනවා කියලායි වාර්තා කරන්නේ. නමුත් වරාය සභාපතිතුමන් ප්‍රකාශ කළා ඉතාමත් කාර්යක්ෂම ලෙස මේ සේවය සැපීම සඳහා සියලුම නිලධාරීන් නිසා සේවකීන් කැපී වෙන්න දායකත්වයක් දක්වනවා. ඒ නිසා
අකාර්යක්ෂමතාවයකින් තොරව අකර්මණ්‍ය නොවි රටට අවශ්‍ය කරන බාහන සැපීම සඳහා වරාය ක්‍රියාත්මක වන බව තමයි සභාපතිතුමන් ප්‍රකාශ කර තිබුණේ. මේ අපි අරුණ පුවත්පතේ වාර්තාවයි උපුටා ගත්තේ. ඒත් එක්කම අද දවසේදී ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයක් අද දවසේ ජනාධිපතිතුමන් විසින් ලබා දුන්නු පුවත්පත් සාකච්ඡාවක් හරහා අරුණ පුවත්පතේ වාර්තාව බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබුණා. MCC සම්බන්ධයෙන් මේ MCC ගිවිසුම අත්සන් කරනවාද රජය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් අනුගමනය කළා මේ බලයට පත්වන්නට මත්තෙන්. මේ බලයට පත්වන්නට මත්තෙන් නැති වුණු තත්ත්වය පොම්පියෝ වැනි රාජ්‍ය ලේකම්වරුන් පැමිණීමත් එක්ක ලංකාවේ වෙනස් වේවිද කියන දේ පිළිබඳ සමාජය ඇතුලේ කතා බහක් ආවා. ඒට පිළිතුර හීනෙන්වත් MCC ගිවිසුමට අත්සන් කරන්නේ නැහැ. ගැලරිය පිනවන්න බොරු ඇමරිකානු විරෝධයක් පෙන්වන්න එපා. MCC ගිවිසුම තම රජයේ කිසිසේත් අත්සන් තබන්නේ නැතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරුණට විශේෂ ප්‍රකාශයක් කරා. ඒ එක්කම ජනාධිපතිවරයාසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට පැමිණියේ MCC ගිවිසුම අත්සන් තැබීමට යයි විවිධ පාර්ශව කරන චෝදනා සම්බන්ධයෙන් අරුණ ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒ නිසා ජනාධිපතිතුමන් සහතිකය ලබා දෙනවා හීනෙන්වත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියන කාරණය. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට ගුණරුවන් කමිටුවත් එක්ක වාර්තාවක් සකස් කෙරුණා. එහිදීත් නිර්දේශ කෙරුණේ මෙය උචිත නොවන බවයි. ඒ අනුව ඒ ආකාරයේ මේ විරෝධයත් එක්ක හීනෙන්වත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය අද අරුණ පුවත්පතෙන් අප උපුටා ගද්දී සිළුමිණ පුවත්පතේ ඡායාරූප සහිත වාර්තාවක් තිබෙනවා. ඒ පොම්පියෝ මහතාගේ පැමිණීමත් එක්ක නිල සංචාරයක් පිණිස පසුගියදා මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළ අවස්ථාව ඡායාරූප වාර්තාව ඇමරිකා එක්සත් ජනපදයේ 70 වෙනි රාජ්‍ය ලේකම්වරයා විදිහට තමයි පොම්පියෝ මහතා එන්නේ. කෙසේ වෙතත් ඔහු මේ කාලයක CIA ප්‍රධානියා විදිහට කටයුතු කළා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරයේ දෙවැනි වන්නේ ඇමරිකන් ජනාධිපති සහ උපජනාධිපති ධූරයට පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එලිනා ඩී ටෙප්චිට් මහතියද මේ මොහොතේදී ඡායාරූපේ රැඳී සිටිනවා. ඒත් එක්කම අවසාන වශයෙන් අපි මේ අද දවසේ මේ සිළුමිණ පුවත්පතේ වාර්තාවත් එක්කම ලෝකයේ තත්ත්වය පිළිබඳ ලංකාවේ කතා කරනවා නිරන්තරයෙන්. මේ ඇමරිකාව සමගින් හිතෛෂී ගමනක් යාමත් එක්ක චීනය කුමන තැනකට යාවිද කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කරනවා. චීනය සමග හිතෛෂී ගමනක් යනවා නම් ඇමරිකාව කුමන තැනකට ගමන් කරාවිද කියලා වාර්තා කරනවා. අද දවසේදී සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. එහිත් වාර්තා කර තිබෙන්නේ අද දවසේ මේ විශේෂ කාරණය සම්බන්ධයෙන් එහි ඡායාරූප සහිත වාර්තාව. The US Secretary of State Mike Pompeo visited Sri Lanka on Tuesday night and Wednesday for talks with the President Gotabaya Rajapaksa and Foreign Minister Dinesh Gunawardena. මේ ඡායාරූපයේ තිබෙන්නේ tight security ring for Pompeo at කොච්චිකඩේ church. පාස්කු ප්‍රහාරයෙන් පසු පිළිසකර කෙරුණු කොච්චිකඩේ දේවස්ථානයේ අභියස සිට දැඩි ආරක්ෂාව යටතේ පොම්පියෝ මහතා සිටින ආකාරය තමයි සන්ඩේ ටයිම්ස් වාර්තාව. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු හොඳයි. එතනින් පසු අපි අවධානය යොමු කරමු අද දවසේදී දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. මේ මොහොතේ කතාබහට ලකුණු කාරණයක්. පොම්පියෝ මහත්තයා ලංකාවට ආවත් එක්ක කතාබහට ලකුණා ශවේන්ද්‍ර සිල්වා අපේ හමුදාපතිතුමන්ට පනවා තිබෙන ඇමරිකානු යම් ආකාරයේ සීමාවන් නිදහස් වේද ලිහිල් වේවිද කියන කාරණය පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම සිදු කෙරුණා. කොහොම වුණත් අලුත් කතාවක් කියනවා දිවයින ප්‍රධාන සිරස්තලයේ කීර්ති වර්ණකුළු සූරියගේ වාර්තාව අප උපුටා ගන්නේ. හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙති. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු රජයේ තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණ වී ඇත කියලා අද දවසේදී වාර්තා කර තිබෙනවා. අපි මේ අතුල්පිටු වාර්තාවට යමු. මෙම හිටපු හමුදා නිලධාරීන් තිදෙනා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබෙනවා. මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු හිටපු මේජර් ජෙනරාල්වරයෙකු වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙකි. මෙම පිරිස ගැන හෙළ වූයේ මුල් වරටය. මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් ඉවත් කළ හැකි. මොහු තමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප්‍රධාන නිලධාරියා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂකාංශ මාර්ග හෙළි කරනවා. මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැන වූ තහනම ඉවත් නොකරන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් යස්මින් සුකා සහ මානව හිමිකම් කවුන්සිලේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා ඇත කියලා අද දවසේදී කීර්ති වර්ණකුළු සූරියගේ වාර්තාව අප උපුටා ගන්නවා දිවයින පුවත්පතෙන්. ඒත් එක්කම සිළුමිණ පුවත්පතේ තිබෙනවා ටිකක් හිත කලබල වෙන ප්‍රවෘත්තියක්. ඒ තමයි බුද්ධි අංශ නිලධාරීන් 995කගේ රහස් තොරතුරු එළියට දීලා තාරක වික්‍රමසේකරගේ වාර්තාව සිළුමිණ පුවත්පතෙන් උපුටා ගන්නේ. පසුගිය යහපාලන රජයේ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බුද්ධ්‍යංශ කටයුතු අනාවරණ කිරීම නිසා බුද්ධ්‍යංශ නිලධාරීන් 995 තොරතුරු අනාවරණ වී ඇතැයි දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හෙළි වෙනවා. මේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවත් බුද්ධ්‍යංශ නිලධාරීන් පිළිබඳව මෙරට ඉතිහාසයේ මෙවන් හෙළිදරව්වක් සිදු කර නොමැති බවද එහිදී මතුව තිබෙනවා. බුද්ධ්‍යංශ නිලධාරීන්ට වෙනම ගිණුම් යටතේ වැටුප් දීමනා පවා ගෙවනු ලබන අතර ඒ මගින් ඔවුන් විසින් සිදු කරන ලබන සේවාවේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා. හැබැයි මේ කරලා තියෙන වැඩේ ඉතාමත්ම
නරක වැඩක් සහ ඉතාමත් උචිත නොවන වැඩක්. බුද්ධ්‍යංශ නිලධාරීන් 995ගේ රහස් තොරතුරු එළියට දීලා අපිට අත්දැකීම තියෙනවා මේ විදිහට තොරතුරු කාන්දුවීම මත බුද්ධ්‍යංශ නිලධාරීන් කී දෙනෙකුට නම් ජීවිතෙන් සමුගන්නට සිදු වුණාද, විවිධ අකටයුතුකම් වලට මුහුණ දෙන්නට සිදු වුණාද කියන කාරණේ. ඒත් එක්කම අපි මේ මොහොතේදී උපුටා ගන්නවා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ වාර්තාව. මෙතනදී පොලිසියේ කතා දෙකක් අපිට ඇහෙනවා. විශේෂයෙන් දේශබන්දු දෙන්නගොන් මහතා ඊයේ දවසේදී කියපු කතාව තමයි කොළඹින් එහෙම පිටට ගිහිල්ලා නැහැ, ඇඳිරි නීතිය පනවලා දැනුම් දීමක් කරා කියන එකත් එක්ක එහෙම වාර්තා වෙලා නැහැ කියලා ඊයේ මාධ්‍යයේ වොයිස් කට් එකක් ගියා. කොහොම හරි වාර්තාව quarantine for those who left Western Province ahead of curfew, legal action against violators. Police spokesman DIG Ajit Rohana said that at least 454 people who left the Western Province ahead of the quarantine curfew imposed on Friday have been identified and will be quarantined. 454 දෙනෙකු කොළඹින් පිටව ගියා ඇඳිරි නීතිය පැනවීමෙන් පස්සේ. ඒ 454 දෙනා නිරෝධායනයට යටත් කර තිබෙනවා කියන කාරණේ ඊයේ දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ප්‍රකාශ කළා. ඔවුන් ප්‍රකාශ කරපු සමාජ මාධ්‍ය සටහන් මේ දේවල් පාදක කරගනිමින් ඔවුන් හඳුනා ගැනීම තුළින් ක්‍රියාත්මක වුණා කියන කාරණේක පැත්තකින් කියවෙද්දී අද දවසේදී අරුණ පුවත්පතේ වාර්තාවත් අපි උපුටා ගන්නවා. බස්නාහිර ඇඳිරියට පෙර අධිවේගයෙන් වාහන 80000ක් එළියට ගිහින් හේමන්ත ලියනපතිරණගේ වාර්තාව බස්නාහිර පළාතට පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට හෙට දිනය දක්වා ඇඳිරි නීතිය පැනවීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනේ කටුනායක කොළඹ කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ 80000කට අධික වාහන ප්‍රමාණයක් පිටතට ගොස් තිබෙනවා කියලා වාර්තා කර තිබෙනවා. අද දවසේදී ඒත් එක්කම සිළුමිණ පුවත්පතේ වාර්තාවට අප අවධානය යොමු කරනවා. මේක වැදගත් රාජ්‍ය සේවකීන්ට නිවසේ සිට යලි වැඩ කරන්න රාජ්‍ය සේවකීන්ට අවසර. නිහාල්පි අබේසිංහගේ වාර්තාව සිළුමිණ පුවත්පතෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යලි ක්‍රියාත්මක කරන්නයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතන වලට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා උපදෙස් ලබා දී ඇතැයි අද සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. එතනින් පසු අපි යනවා ඇතුල් පිටු කිහිපයක් උපුටා ගන්නට. ඒ අතරින් අරුණ පුවත්පතේ ඇතුල් පිටුවට යන්නේ මාළු වෙළඳ ව්‍යාපාරිකයින් මේ මොහොතේ මුහුණ දී තිබෙන බරපතල ඛේදවාචකයේ පිළිබඳ කියන්නට. මාළු කියන නම ඇහුණත් බිය වෙන්නට ඕනේ නැහැ. ඇත්තටම මේ පිළිබඳ අපත් විශේෂයෙන් සාකච්ඡාවක් කළා රාජ්‍ය අමාත්‍යවරයා කැඳවාගෙන ඇවිත් එහිදී තහවුරු කරපු දේ තමයි මේක පිසලා ගන්න දෙයක්. ඒ නිසා මෙහි ගැටලුවක් නැහැ කියන කාරණේ. හැබැයි මේ වෙද්දී සැපයුම් දාම පැත්තෙන් ගත්තාමදී බොහෝ දෙනෙක් ඉන්නේ නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙලා වෙලෙන්දෝ ටික. ඒ වගේම තොග වෙලෙන්දෝ ඉන්නේ නිරෝධායන ක්‍රියාවලියේ. ඒ හා සමානවම මේවා අලෙවි කරන මධ්‍යස්ථාන වහලා තියෙන. ඒ නිසා ගෙනාපු අස්වැන්න විකුණා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය කොයිතරම් බරපතලද කියන දේ ඔබට හොඳින් වැටහෙවි. අප කොටසක් උපුටා ගන්නවා අරුණ පුවත්පතේ වාර්තාව මුලින්ම ගන්නේ. වෙනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි අංක 2 වෙළඳසැල අලුයම 2ට පමණ විවෘත වෙනවා. අපි වෙලාව බලමු, වෙලාව බලලා කතා කරමු. හොඳයි, අපි මේ ලිපියට අවධානය යොමු කරමු. මේ වෙනදා කෑකෝ ගසමින් බොහොම ලොකු ජනතාවක් එතෙන්ට රැස් වෙනවා. අද ගියා නම් වෙනදා බොහොම ලොකු පිරිසක් එතන රැස් වෙලා ඉන්නවා. කොහොමුණත් මෙහි වාර්තාව ඉන්දුනිල් කියන ව්‍යාපාරිකයා පිළිබඳ කතා කරන්නේ රත්රන් මාර බේස්ට ටැඟපතේ පුරවාගෙන පොතකුත් අතේරුවාගෙන විටක මුදල් ගනිමින් විටක අයෙකුට අනකරමින් එහි රැඳී සිටින වෙළඳසැල් හිමියෙකු වන ඉන්දුනිල් සමරසේකරට වෙනදා හුස්ම ගැනීමට පවා විවේකයක් නැත. මා දන්නේ නැහැ මට කොරෝනා හැදිලා කියලා කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. මම කරදියනාරු රෝහලට වෙලා ඉන්නවා. මගේ සේවකයෝ 22ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාටම කොරෝනා හැදිලා තියෙන්නේ. ඉන්දුනිල්ගේ මත්ස්‍ය ව්‍යාපාරයේ අත්මිට මුදලට වඩා වැඩි වශයෙන් ගනුදෙනු වන්නේ ණයට. ඒ නිසා ඔහු පත්වී ඇති අර්බුදය විස්තර කළේ මේ අයුරින්. මේ වෙද්දි රුපියල් කෝටි 7කට අධික ප්‍රමාණයක් මට ව්‍යාපාරිකයන්ගෙන් ගන්න තියෙනවා. අපි වෙළඳාම් කරන්න පසුව මුදල් දෙන පොරොන්දුවෙන්. ඒත් දැන් සියල්ලක්ම කොරෝනා පොකුරට එකතු වෙලා ඉවරයි. ඒ නිසා ඒවා පිය ගන්න විදිය හිතා ගන්න බෑ. මාළු කිලෝ 2000ක් විතර කුණු වෙලා විසි කරලා දැම්මා. අපිට හිතා ගන්න බෑ ඊළඟට අපි මොකද කරන්න කියලා. මේ අවස්ථාවේ රජයෙන් අපට සහනයක් ලබා දිය යුතුයි. මධ්‍යම කඳුකරේට මූදු මාළු කියූ සැනින් පළාතේම ප්‍රසිද්ධ නාමය වන හැටන් මිලාන් කාවින්දයි උදේ පාන්දර කොළඹ පෑලියගොඩ ඉඳලා ඔහුගේ වාහන දෙකකින් මසින් පුරවගෙන නැවතත් හැටන් වලට යනවා. එහෙත් ඔහු දැන් ගෙමිදුලේ ලක්ෂ 15ක පමණ වටිනා මසුන් පුරවාගෙන අද බලාගෙන ඉන්නවා. මේ තමයි ඇත්ත తত্ত্বය. මාළු කෑමෙන් කොරෝනා හැදෙන්නේ නැහැ. පෝෂණ වේදී වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්සගේ ප්‍රකාශයත් මේ වෙලාවේ මතක් කරනවා. පෝෂණ වේදී සංගමේ සභාපතිවරිය කියන්නේ ජනතාව අනියත බියක් ඇති කරගන්නට ඕනේ නැහැ. මාළු අනුභව නොකිරීමෙන් ප්‍රතිශක්තිය අඩුවීම හේතුවක් වෙන්න පුළුවන්. මාළු අනුභව කළ යුතුයි. ඒ නිසා ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ඒක පාවිච්චි කළ යුතුයි. මේ විදිහේ ඛේදවාචකයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබේ මගේ අවධානය ඉතාමත් වැදගත්. අපි රජයට උපරිම සහයෝගයක් දැක්විය යුතුයි. මේ වෙලාවේ දේශපාලනය නෙවෙයි. මේ සටන පරාජය කරගන්නට කොහොම හරි කොරෝනා පරාජය කරන්නට හැමෝම දායක වෙමු. සුවදායක නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. යහපත් සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.